ආයිබෝවන් ආයිබෝ වේවා. ඉතින් දිගාසිරි වේවා. අද මෙහෙම කියන්නේ විශේෂ කාරණාවක් නිසා. හෙළ සංස්කෘතිය වැඩසටහන මෙසේ දිගහරින්නේ අපේ දීර්ඝකාලීන වැඩසටහන් ගොඩාක් කරා. අද ටිකක් වෙනස් එකක් අපි කරන්න හිතනවා. ඒ කියන්නේ ඔබත් මමත් අපි හැමෝමත් මේ කාලේ ටිකක් විදියට මානසික අසහනෙන් එහෙම නැත්නම් පීඩණයෙන් ඉන්න පුළුවන්. ශාරීරික වශයෙන් හැම තැනම මාධ්‍යවල අහන්න ලැබුණා මෙන්න මේ සෞඛ්‍ය ක්‍රම පිළිපදින්න කියලා. හැබැයි මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න හිතුවේම ඒ නිසායි. මේ සඳහා ඊටාම ප්‍රවීණ මේ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨත්වයට පත්වෙච්ච ආචාර්ය උපාධියක් ලබාගත්ත දරුවන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හොඳට ශිල්පේ ලබා දෙන ආචාර්යතුමියක් හමු වුණා. එතුමිය වෙන කවුරුවත් නෙමෙයි සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලක්ෂිකා ලියනගේ මහත්මිය. එතුමිය අපි ඉතාම ආදරෙන් හරිදේ ටීවී හෙළ සංස්කෘතිය වැඩසටහනට පිළිගන්නවා. ඔන්න ආයිබෝ වේවා කියලා පිළිගැනීම කරනවා. අයිබෝවන්. ඉතින් අපි ආචාර්යතුමියගෙන් මේ විමසා බලමු මේ කතාව හරබර වෙන්න නම් මේක ලියා ගන්න ඕන. ආචාර්යතුමිය ගැනත් වචනයක් දෙකක් අපි අහගන්න එපා නේද? මට ලක්ෂිකා ලියනගේ මෙතනින් කියන්න ඔබතුමිය කොහොමද මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මෙවැනි තනතුරකට එන්න? ඔබ කොහොම පසු කරලා ආපු ගමන් මග ගැන පුංචි විස්තරයක් කරලා යමු. ස්තුතියි වසන්ත. මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම ආපු ගමන් මග කියනවා නම් ඇත්තටම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විෂය පිළිබඳ විශේෂ වේදී උපාධියක් හැදෑරුවා. පන්ති සාමාත්‍යයක් සමග සමත් වෙලා ඒ එක්කම මට අවස්ථාව ලැබුණා පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබුණා මට. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයේ යටතේ මම එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය දක්වාම අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා දැනට සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව හුඟක් මම මානසික සෞඛ්‍ය පැත්තට යොමු වුණේ විශේෂයෙන්ම මනෝ උපදේශනය කෙරෙහි මගේ ඊටාම කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් මම හැදෑරුවා. දැනට ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරියක් වශයෙන් මම කටයුතු කරනවා. ඉතින් ළමයි හුඟක් එක්ක ගැවසෙනකොට ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මේ දෙගොල්ලම හැමෝම එක්ක ගැවසෙනකොට සහ අර මම මනෝවිද්‍යා විෂය පිළිබඳ දන්න කෙනෙක් කියලා දැනගන්න සමහර අයගෙන් පවා හුඟක් එල්ලීම් වෙනවා මේ Tamanට තියෙන මානසික ගැටලු පිළිබඳව. ඉතින් මට හරිම උවමනාවක් අවශ්‍යතාවක් තිබුණා. ඒක යම් කිසි ආශාවක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. මේ මම දන්න දේ යම් කිසි දෙයක් සමාජය තුළට දෙන්න ඕනේ. මොකද අපි ඔබ ඊටාම හොඳ ආරම්භයක් ලබා දුන්නා. මම එතනින්ම පුංචි ආරම්භයක් මමත් ගන්නම්. අපි කතා කරා COVID-19 ගැන. ඉතින් ඒ තත්වයට එක්ක අපේ ජීවිත උඩු යටි කෙරුණා. හුඟක් වෙනස් වුණා. දැන් අපි ශාරීරික සෞඛ්‍ය ගැන ගොඩක් කතා කරනකොට ඒ එක්කම ඊටාම තද බල විදිහට මානසික සෞඛ්‍යයක් පිරිහෙන්න ගත්තා. ඉතින් මම හිතනවා ඊටාම උචිත කාලයක් මේ ගැන කතා කරන්න. මේ මම මෙතනින් මේ තව ගැටලුවක් මතු කරමින් මේ යන්න කැමතියි. දැන් ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් දැන් ශාරීරික සෞඛ්‍ය ගැන තමයි රූපහානි මාධ්‍යවල නිතරම මේන් ආරක්ෂා වෙන්නේ කොහොමද? හැබැයි අපි ඒ තරම්ම දුටුවේ නැහැ. මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් කණ්ඩායම් විශේෂයෙන් මේ පිළිබඳ ප්‍රවීණ පිරිස් අවධානය යොමු කරා. ඒ නිසාම ඔබ වගේ විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ඔබ වගේ කෙනෙක් අපිට මේ මුළු ලංකාව පුරාම හෙළ සංස්කෘතිය සමන් දෙන ඒ වගේම ප්‍රේක්ෂක අයට ඔබ ඊටාම හොඳ පණිවිඩයක් ගෙන යන නිසා සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය අතර වෙනස ඉස්ලාම් හඳුනාගෙන ගියොතින් මේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඊටාම වැදගත් වෙනවා. මොකද වසන්ත අපි හුඟක් දෙනෙක් හිතන් ඉන්නේ අපි ශාරීරිකව අපි අර සරලව කියනවා නම් ෆිට් එකේ ඉන්නවා නම් අපි හිතනවා අපි ෆිට් එකේ ඉන්නවා නම් අපිට ඇඟට දැනෙන්න මොනවත්ම රෝගයක් නැත්නම් අපි හිතනවා අපි හරි නිරෝගී කියලා. හැබැයි මම මේකට පුංචි දෙයක් එකතු කරන්නම්.
දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථකථනයට අනුව පූර්ණ සෞඛ්‍ය කියලා කියන්නේ ශාරීරික, මානසික සහ සමාජීය කියන කොටස් තුනේම එකතුවක්. දැන් අපි ශරීරයෙන් අපිට දැනෙන ලෙඩක් නැතුව ඉන්නකොට අපි හරි හෙල්දි, අපි හරි සෞඛ්‍ය සම්පන්නයි කියලා කියනවනම් ඒක වැරදි. අපිට යම්කිසි මානසික ආතතියක්, මනෝ සමාජීය ගැටලුවක්, ඒ දේවල් වලින් අපි පෙළෙනවා නම් එතන අපේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතන තමයි අපි අවබෝධ කරගත යුතු තැන. එතකොට දැන් මනෝවිද්‍යා විෂයේදී අපි ওই කොටස් තුනට තවත් කොටසක් එකතු කරනවා. එතකොට අපි පූර්ණ සෞඛ්‍ය කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ අපි හරි ලස්සන කොටසක් එකතු කරනවා ආධ්‍යාත්මික සෞඛ්‍යය. එතකොට අපි හරිම හොඳ සෞඛ්‍යයකින් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ කොටස් හතරෙන්ම සම්පූර්ණ වුණොත් තමයි. ලක්ෂිකා ලියනගේ අපගේ ආචාර්යතුමියනි දැන් සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය පිළිබඳව පූර්ණ අවබෝධයක් අපට ලැබුණා. දැන් පොදුවේ දක්නට ලැබෙන විශේෂයෙන් මේ වර්තමාන කාලේ පොදුවේ දක්නට ලැබෙන සමාජීය වශයෙන් බහුලව දක්නට ලැබෙන ඔබගේ අත්දැකීම් වල හැටියට මොන වගේ මානසික සෞඛ්‍ය ගැටලුද මේ සමාජයෙන් එන්නේ? ඇත්තටම මුළු ලෝකෙ පුරාම ගත්තහම අපි සංඛ්‍යාත්මකව කියනවා මේ මුළු ලෝක ජනගහනයෙන් 4/1ක්ම යම් කිසි මානසික රෝගයකට එක්ක ගොදුරු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ අවස්ථාවේ ගොදුරු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අනාගතයේදී ගොදුරු වෙන්න පුළුවන් කියලා. හිතලා බලන්න මුළු ලෝක ජනගහනයෙන් 4/1ක්. ඊටාම විශාල ප්‍රමාණයක්. අපි ලංකාව ගත්තත් අපි දකිනවා මේ තාක්ෂණයේ සිදු වෙලා තියෙන වෙනස්කම්, මේ හැම දෙයක්ම මේ කලබලකාරී රටාවත් එක්ක මානසික රෝගී තත්වයන් වැඩි වෙලා තියෙනවා. හැබැයි මම මෙතනදී මානසික රෝගී කියන වචනයම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද අපිට මානසික ලෙඩවලට වැඩිය ඇත්තටම අපිට තියෙන්නේ හුඟක් මනෝ සමාජීය තත්වයන්. දුෂ්කරතා තමයි අපිට හුඟක් තියෙන්නේ. ඉතින් ඔබ ඒ ගැන අහපු නිසා මම කියනවා මානසික රෝග ගැන ගත්තොත් අපි බහුලව දකින දෙයක් තමයි විෂාදය. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන රෝගී තත්වය. ඉතාම බහුල වශයෙන් තියෙනවා. ඒක ඇත්තටම තරුණ වයසේ ඉඳලා අපි හුඟක් වැඩිහිටි විය, ඊට පස්සේ මහලු අවධිය දක්වාම ඉතා තද බල විදිහට විෂාදීය ලක්ෂණ අපි දකිනවා. නමුත් දැන් ඊටත් අමතරව අපි දැන් මේ කොරෝනා තත්වයට එක්ක දැන් මේ ඇති වෙලා තියෙන සමාජ තත්ත්වය කතා කරොත් අපිට කතා කරන්න අවශ්‍යම මාතෘකාවක් තමයි මේ මානසික ආතතිය කියන එක. දැන් සමහරට ඔබත් දැකලා ඇති අපි සමාජ ජාලාවල සැරිසරනකොට එහෙම අපි හුඟාක්ම දකිනවා අපි දැන් ඇත්තටම අපි මනෝවිද්‍යාවේදී ආතතිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ ක්ලමතය කියන වචනේ. නමුත් හුඟ දෙනෙකුට හුරු ආතතිය කියන වචනේ. අපි දකිනවා මේ හුඟාක් දෙනෙක් තමන් තුළ තියෙන ආතතියන්, මේ ක්ලමතයන් එක විදිහට පිට කරනවා. එතකොට අපි පුවත්පතක් බැලුවත් එහෙම නැත්නම් රූපවාහිනිය නරඹුවත් මං ඉස්සෙල්ලා වගේ සමාජ මාධ්‍යයක් අපි පරිහරණය කරලා බැලුවත් මේ ස්ට්‍රෙස් එක හුඟක් පිට දාලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් COVID-19 එක්ක විච්ච වෙනස තමයි අපි මැෂින් වගේ දිව්වනේ වසන්ත. අපි මැෂින් වගේ දිව්වා. අපි හුඟක් ස්ට්‍රෙස් වුණා. නමුත් අපි දැනන් හිටියේ නෑ අපි ස්ට්‍රෙස් වෙලා කියලා. නමුත් අර මාස ගාණක් අපි එකපාරට අපි පුරුදු ජීවන රටාවෙන් මිදිලා ඉන්නකොට අපිට දැනෙන්න ගත්ත මේ අපිට මොකද්ද ගැටලුවක් තියෙනවා කියන එක. එතකොට හුඟක් වෙලාවට ඒක රැකියාවෙන් ආපු ආතතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞල් පරිසරයෙන් ආපු ගැටලුවක් ආතතියක් වෙන්න පුළුවන්. දරුවෝ නිසා ඇතිවෙච්ච ආතතියක් වෙන්න පුළුවන්. කොහොම නමුත් සමහරුන්ට මේ COVID-19 එක්ක ආතතිය දැනෙන්න ගත්තේ අර හුරුම පුරුදු වෙලා හිටපු ජීවන රටාව වෙනස් වෙලා ගෙදර ඉඳ ගත්තාම. එතකොට ගෙදර ඉන්න අයවත් පේන්න බැරුව යන තත්ත්වයක් ඇති වුණා සමහරුන්ට. මට මේගොල්ලෝ එක්ක ඉන්න බෑ. මට වැඩට යන්න ඕනේ. සමහරුවක හරියට එන්ජොයි කරා. හැබැයි අපි දැක්ක බහුතරයක් දෙනා මේක ඊටාම තද බල විදිහට ආතතියටපත් වෙලා ඉන්නවා. ආචාර්යතුමිනි ආතතියට ලක් වෙච්ච සහ එහෙම නැත්නම් ක්ලමේතයටපත් වෙච්ච කෙනෙක් සාමාන්‍යයෙන් තවත් කෙනෙකුට හඳුනාගත හැකද? හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. අපි ඒක මේ විදිහට ගමු. දැන්
ආතතිය කියන එක අපි ක්ලමතය කියන එක කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා අපි කොටස් දෙකකට කතා කරනවා. එතකොට දැන් මම ඔබතුමාගෙන් ඇහුවොත් එහෙම මොනවා හරි ක්ලමතයන් ජීවිතේ තියෙනවද? ස්ට්‍රෙසර්ස් මොනවා හරි තියෙනවද? ඔව්. එදිනෙදා තියෙන දේවල්. එදිනෙදා සමහර විට අපිට වාහන පේලියක් පසු කරගෙන යන අපහසු වෙද්දී සමහරට ඇති වෙන ආවේග තත්ත්වයක් එනවා. මටත් හිතෙන්නේ ඒ වගේ තත්ත්වයන්. දැන් අපි බහූලව දකින දේවල් තියෙනවා. අපි කියනවා මේ රෝඩ් ට්‍රැෆික් එකකදී වාහන සද්දේ, හෝන් සද්දේ, අර නීති කඩාගෙන වාහන එලවන අය මේවා දැක්කහම අපිට හරි ආතතියක් එනවා. හැබැයි අපි ගෙදර ගිහිල්ලා හොඳට නාලා තේ එකක් බීලා ටිකක් වෙලා ගියාම අපිට ඒ ආතතිය අපින් නැති වෙලා යනවා. ඒක තමයි අපි කෙටි කාලීන ආතතිය කියලා කියන්නේ. මම තව උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපිට විභාගයක් ලං වෙනවා. අනිවාර්යයෙන්ම අපි යම්කිසි ආතතියකටපත් වෙනවා. මම හිතෙන්ද ආපහු එන්නම් අපිට ආතතිය අපේ ජීවිතේට ඕනේ. නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් ඒ කියන්නේ ඒකේ ධනාත්මක පැත්තකුත් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම ආතතිය ඊටාම ධනාත්මක පැත්තක් තියෙනවා එක්තරා මට්ටමකට. දැන් කෙටි කාලීන ආතතියේදී අපි විභාගය ලියලා ඉවර වුණා. අපේ ආතතිය නැති වෙලා යනවා. මේක එච්චරම හානිදායක නැහැ. නමුත් අපි දිගු කාලීන ආතතිය ගත්තාම උදාහරණයක් විදිහට අපි දීර්ඝ කාලීනව අපි හිතමුකෝ දරිද්‍රතාවයෙන් පීඩා විඳිනවා. පවර්ටි කියන එක. එහෙම නැත්නම් අපි හුඟක් ආදරය කරපු කෙනෙක් අපෙන් වියෝ වෙලා තියෙනවා. අපිව අතහැරලා දාලා කියලා තියෙනවා. සමහර අපි ව්‍යාපාර කඩා වැටිච්ච දැන් අපි කොරෝනා මේ COVID-19 වසංගතයේ එක්ක දැක්ක රැකියාවල් අහිමි වීම. එතකොට තමන්ගේ සමාජ තත්ත්වය සම්පූර්ණයෙන් කඩා වැටිච්ච අවස්ථාවක්. ස්වභාවික ව්‍යසන නිසා තමන්ගේ සියලුම දේපල, භෞතික සම්පත් සියලුම දේවල් නැති වෙච්ච අය. කොට මේගොල්ලෝ සමහර වෙලාවට දීර්ඝ කාලීන ආතති තත්ත්වයක් දක්වා යනවා. එතකොට තමයි අපිට බහුලවම මේ ලක්ෂණ අපිට දකින්න පුළුවන් වෙන්නේ. කෙටි කාලීන ආතතියේදී ඔබ කිව්වා වගේ අර ඉක්මනින් එන නොසන්සුන්කම, ඊළඟට ආවේගශීලී ගතියක්, නොවිසලිමත් කමක්, තරහ ගිහිල්ලා වගේ පේන ගතියක්, මේ හැම දෙයක්ම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉක්මනට සංසිඳෙනවා, සමතේකටපත් වෙනවා. හැබැයි දීර්ඝ කාලීන ආතතියකට ගියාම ලක්ෂණ හරීම ව්‍යාකූල වෙනවා. අපි මම මෙතනදී පොඩිවට අපි ඒ වගේ කෙනෙක් හඳුනා ගැනීමට අවශ්‍ය කරන අපි විදි 4ක් යටතේ බලනවා. ඔව් මම ඔබින් කිව්වොත් දැන් මේ විදි කියනවත් එක්කම දයාබර ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් තම තමන් විනිශ්චය කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඔබ ඒ ගැනත් යම් අවවාදයක් දෙමින්ම කතා කරොත්. ඔව් අනිවාර්යයෙන්ම අපි එතනින්ම පටන් ගමු. දැන් අපි මෙහෙම මතක් කරමුකෝ. දැන් අපි හැමෝටම මතක දෙයක් තියෙනවා හත්පන කතාව. හත්පන කතාවේ කිරිහාමිගේ චරිතය මතකයි නේද? මුළු ඇඟම සීතල වුණොත් අත් දෙකත් සීතලයි, කකුල් දෙකත් සීතලයි, මම්මලා කියලා කිරිහාමි මැරෙනවා. දැන් මොකද්ද කිරිහාමිට උනේ? හාමුදුරු නමක් ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා අත් දෙකයි කකුල් දෙකයි එකපාරට සීතල වුණු දවසට මැරෙනවා කියලා. දැන් අපි මේ රෝග ලක්ෂණ තමන්ම විනිශ්චය කරගන්න ගියාමත් මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන රෝග ලක්ෂණ තවත් විවිධ රෝගවලට එන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී නොඑක අවස්ථාවල එන්න පුළුවන්. ඒක නිසා දැන් මේ මම හිතන්නේ මේ වැඩසටහන බලන අයට මුලින්ම කියන්න ඕනේ මේ ලක්ෂණ ඔක්කොම මට තියෙනවා. ඒක නිසා මේ මටත් මේ ආතතිය හදට තියෙනවා කියලා කලබල වීම අවශ්‍ය නැහැ. ඔව්. එතනින් මම කියන්නම් අපිට දකින්න පුළුවන් ශාරීරික ලක්ෂණ තියෙනවා, මානසික ලක්ෂණ තියෙනවා, චිත්ත වේගීය ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා චර්යාමය ලක්ෂණ කියලා. ආකාර හතරකින් අපිට මේ ආතති ලක්ෂණ දකින්න පුළුවන්. එතකොට දැන් ශාරීරික ලක්ෂණ කිව්වහම අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ හුඟක් වෙලාවට අපිගේ දැන් එතනදී මම තව පොඩ්ඩක් සම්බන්ධ කරලම මේක කියන්නම්. දීර්ඝ කාලීන ආතතියක් තියෙනකොට ඇත්තටම වෙන දේ තමයි ජීව විද්‍යාත්මක පැත්ත මම පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. අපේ ශරීරය වෙනස් වෙන්නේ කොහොමද කියන එක දැනගන්න. අපිට ආතතියක් ආපුවාම, ස්ට්‍රෙස් එකක් ආපුවාම අපේ ඇඟ වැඩ කරන්නේ හරියට අපි අනතුරක ඉන්න අවස්ථාවක වගේ. දැන් අපි හිතමුකෝ අපිට හදිසි අවස්ථාවක්, හදිසි අනතුරක් ඇති වුනහම අපේ ඇඟ ක්‍රියාත්මක වෙන එක විදිහක් තියෙනවා. දැන්
අපි හිතමුකෝ දැන් හදිසිය අපි ඉන්න මේ මැදිරියට අපි මේ රෝගගත කරන තැනට තුවක්කුවකුත් අරගෙන කවුරු හරි ඇතුල් වුණා කියලා වසන්ත. දැන් කොහොමද අපේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ? ඇඟ සීතල වෙනවා, පපුව ගැහෙන්න ගන්නවා, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟ සූදානම් වෙන්නේ අපි අර කියනවා මේකට fight or flight කියලා. අපි සටනට එක්ක මූණ දෙනවා, එක්ක අපි පලා යනවා. අන්න ඒකට තමයි අපේ ඇඟ සූදානම් කරන්නේ. එතකොට අපි ක්ලමතේකට ස්ට්‍රෙස් එකක ඉන්නකොටත් අන්න ඒ විදිහටම තමයි අපේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී අපේ ඇඟෙන් එක එක හෝමෝන වර්ග විවිධ රසායනික ද්‍රව්‍ය හැදෙනවා. ඒව නිකුත් කරනවා. එතකොට ස්ට්‍රෙස් අවස්ථාවකදී ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක තමයි ස්‍රාවය වෙන්න පටන් ගන්න. ඒකෙන් තමයි අපි වර ෆයිට් එකට ලෑස්ති කරන්නේ. දැන් පුංචි ආතතියකදී කෙටි කාලින ආතතියකදී හරි අපිට මේ විදිහට ශාරීරිය වෙනස් වෙනවා, ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. දැන් අපි මීටර් 100ක් දිව්වා කියලා හිතන්න වේගෙන් අපිට හති දානවා, අපිට මහන්සි. නමුත් ටික වෙලාවකින් අපේ ඇඟ නැවතත් අර ස්වභාවික මට්ටමටමපත් වෙනවා. නමුත් හිතන්න අපිට එක ස්ට්‍රෙස් එකක් ඉවරනකොට තව ස්ට්‍රෙස් එකක් එනවනම් දිගටම අපි ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ කෙටි කාලීන ඇති වෙන කෙටි කාලීන ආතතිය ඒක ඉක්මනින් පැටලුවක් එනවා නේද? එක දිගටම ආතති ගොඩකට අපි මුහුණ දෙනවා. එහෙම නැත්නම් එකම ආතතිය දීර්ඝ කාලයක් පුරාම පැවතෙනවා. එතකොට වෙන දේ තමයි අපිට අර ආපහු අර බැලන්ස් එකට එන්න කාලයක් අපේ ඇඟට නැතුව යනවා. එතකොට වෙන දේ තමයි ඇඟේ කෝටිසෝල් නිපදවන්න ගන්නවා. කෝටිසෝල් වලින් ඇත්තටම කරන දෙයක් තමයි කෝටිසෝල් වලට පුළුවන් අපේ මුළු ඇඟම අක්‍රිය කරන්න. එතකොට මේ හැම පද්ධතියක්ම මේකේ බලපෑමටපත් වෙනවා. දැන් ඕකට අපිට කියන්න පුළුවන් එතකොට දීර්ඝ කාලීන ආතතියකින් ඉන්න කෙනෙකුට මේ රෝග ලක්ෂණ වලට වැඩිය අපි මේ දැන් හුඟක් කතා කරන මහා පරිමාණයේ රෝග පවා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක වෙනත් මේ කියන්නේ බෝ නොවන රෝගයක මේ මූලාරම්භයක් වෙන්නත් පුළුවන්. හරියටම හරි. දැන් අපි හුඟක් බහුලව කතා කරනවානේ මේ අධිරුධිර පීඩනය ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපි ඩයබටිස්, දියවැඩියා තත්ත්වයන් ගැන කතා කරනවා. හිස රදය, ඉරුවා රදය, ඇඟපත වේදනා, කොන්ද වේදනා නේද? අපි හරි බහුලව කතා කරන දේවල් තියෙනවා. දැන් ඇත්තටම දීර්ඝ කාලීන ආතතිය නිසා මේ කියන හැම රෝග තත්ත්වයක්ම ඇති වෙන්න පුළුවන්. ඇත්තටම අපි වසන්ත අපි හරි අවබෝධයෙන් බැලුවොත් අපි දැකලා තියෙනවා, පොත්පත්වල කියවලා තියෙනවා, සමීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා, පිළිකා මට්ටමක් දක්වා මේ කියන තත්ත්වය දියුණු වෙන්න, වැඩි වෙන්න පුළුවන් කියන එක. එතකොට දැන් අපේ ශාරීරික පද්ධති ගණනාවක් තියෙනවා. එතකොට දීර්ඝ කාලීන ආතතිය ප්‍රතිඵලයක් විදිහට මේ හැම පද්ධතියක්ම ලෙඩ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මානසික සෞඛ්‍ය කොච්චරතරම් ප්‍රබලද කියලා ඔබ කියන්නේ. මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය මම අර ආරම්භයේදීම කිව්වේ අපි සෞඛ්‍ය කියලා කියන්නේ මේ හතරෙම එකතුවක්. එතකොට මේ හතරේ එක තැනක හරි පුංචි සිදුරක් තිබුණොත් අපි රෝගී වෙනවා. දැන් බලන්න මේ මානසික රෝගී පොඩි මේක මානසික රෝගයක් නෙමෙයි. ආතතිය අපිට මේ උග්‍ර මානසික රෝගයක් විදිහට ගන්න බෑ. ඔව් දැන් මං අනිත් නිසා එතෙන්ටම ආයෙ එන්න කැමති. දැන් අපි මේ මහා සමාජ ජීවත් වෙනකොට ඔබ කිව්වා ආතතිය ඇතුවත් බැරි නැතුවත් බැරි එකක් කියලා. ඒ නිසා මට හිතුණා ඔබ මෙහිම අහන්න දැන් ඇත්තටම ඒ ආතතිය ඕන මොන වගේ තත්ත්වයන්ද කියලා මම අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. හොඳ ප්‍රශ්නයක්. මොකද මේක අපේ දරුවෝ දැනගන්න ඕන දෙයක්. දැන් දරුවෝ විතරක් නෙමෙයි වැඩි හිටියෝ පවා. දැන් අපි පැහැදිලිවම කියනවා නම් අපි යම් කිසි දෙයක අපි හොඳටම පර්ෆෝම් කරන්නේ. හොඳටම අපි යම් කිසි දෙයක් කරන්නේ යම් කිසි ප්‍රශස්ත මට්ටමකට අපිට ක්ලමතය ස්ට්‍රෙස් තියෙනවා නම් විතරයි. එතකොට තමයි අපිට අභිප්‍රේරණයක් එන්නේ. අපිව මොටිවේට් වෙන්නේ මේ කියන පොඩි ස්ට්‍රෙස් එකත් එක්ක. එතකොට අපි වෙලාවට වැඩ කරන්න, ඒ નિયમિત දේවල් කරන්න අපි පුහුණු වීම කරනවා. එතකොට ස්ට්‍රෙස් කියන එක අපිට ඕනෙමයි. ස්ට්‍රෙස් එකක් නැත්තම් ආපහු අපිට වෙන්නේ ආපහු අපි රෝගී තත්ත්වයටපත් වෙනවා. එතකොට ස්ට්‍රෙස් ඊටාම අවම වීම හෝ නැතිවීම එහෙමත් නැත්තම් ඊටාම වැඩි වීම කියන මේ දෙකම හොඳ නැහැ. යම් කිසි එක මට්ටමකට අපි
ස්ට්‍රෙස් තියාගෙන යෑම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකනේ අපි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගැන කතා කරන්නේ. ආතිති කළමනාකරණය, ක්‍රමත කළමනාකරණය ගැන අපි කතා කරන්නේ. කළමනාකරණය ආචාර්යතුමින් කළමනාකරණය කරගැනීමේදී සාමාන්‍ය කෙනෙකුට තමන්ගේ දැන් සමහරට විභාගයේ ඔහු අධික ලෙස නොකා නොබී නිදිවරමින් වැඩ කරනවා. හැබැයි ඔහු ආබාධ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ කළමනාකරණය කරගැනීමේ සීමාව කොහොමද තමන් විනිශ්චය කරගන්නේ? ඒක ඇත්තටම තමන් විසින්ම සකසා ගත යුතු දෙයක්. මම දැන් මේක සම්බන්ධ කරන්නම් වසන්ත අපි අර කියවනේ ශාරීරික මානසික චිත්ත වේගීය කියන්නේ ඉමෝෂන්ස් වල චේන්ජස් එනවා සහ බිහේවියරල් චේන්ජස් චර්යාත්මක වෙනස. Tamanට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ශරීරයේ මං කිව්වා වගේ අර විදිහේ එක ලෙඩවලට පාත්‍ර වෙන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට අපි කම්ප්ලේන් කරනවා මට ලෙඩ ඉවරයක් නැහැ. ඒක දීර්ඝකාලීන ආතතිය ලක්ෂණයක් වෙන්න පුළුවන්. එතකොට අපිට සමහරවිට අපේ ශරීරයේ අර අධික දහඩිය දැමීම, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, ඊට පස්සේ වේවුලන ගතියක් මේ වගේ රෝග ලක්ෂණ මහා ගණනාවක් අපිට දකින්න පුළුවන්. දැන් මානසික වශයෙන් ගත්තොත් දැන් චිත්ත අපි ටිකක් මේ ව්‍යාකූල තැනක් මේ මානසික සහ චිත්ත වේගීය ලක්ෂණ හඳුනා ගන්න එක. මම ඒ නිසා මේ ටික ඔක්කොම එකටම වගේ කියන්නම්. අධික කලබලකාරී ගතියක් අපි පෙන්වන්න කරන්න පුළුවන්. දැන් අපි අපේ චිත්ත වේගවල වෙනස් වීම මත අපි දීර්ඝකාලීන ආතතියකින් ඉන්නකොට අපි කියනවා අපි ටියර්ෆුල් මූඩ් එකකට. එහෙම නැත්නම් අර අපි කියන්නේ කඳුළු අඬාගත්තු ගමන් වගේ අර පුංචි දෙයටත් අපි අඬන හැම වෙලෙම කඳුළු පිරිච්ච ගතියකින් අපි ඉන්න පුළුවන්. ඊට අමතරව අර අපි ඉස්සෙල්ලා වසන්තත් මේක කිව්වා අපි අර හරි නුරුස්නා ගතියක් පෙන්වන්න කරනවා සමහර වෙලාවට. නුරුස්නා ගතියක්, කලබලකාරී ගතියක්, තරහ ගන්න ගතියක් ඊළඟට දැන් චර්යාත්මක වශයෙන් ගත්තාම අපි සමහරවිට දකිනවා මේක අපි සමහරවිට වැඩිහිටියන්ටත් අපි කියනවා මේ නියපොතු හපනවා අපි සමහරවිට දැකලා තියෙනවා. වැඩිහිටියෝ නියපොතු හපනවා දැක්කහම අපි කියනවා මේ මොකක් හරි මානසික අසහනයක් ඇති ඒකයි මේ නියපොතු හපන්නේ කියලා අපි සමහරවිට කියනවා. එතකොට මම කියන්නේ චර්යාත්මක වශයෙන් ඒක විතරක් නෙමෙයි. තමන්ගේ පිට ස්වරූපය ගැන නොසැලකිලිමත් වෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් අපි ඕනම පිරලා දත් මදින කෙනා, රැවුල කපන කෙනා ඊට වඩා වෙනස් ආකාරයකට ඇඳුම. දැන් අපි සාමාන්‍යයෙන් අපි හැමෝම යම් කිසි විදිහකට පෙනුමකට ලස්සනට ඇඳලා ඉන්න කැමති. මොකද අපි කියන්නේ අපි සෝෂල් බීයින්ග්ස්ලා කියලා අපි සමාජ ජීවීන්. එතකොට අපි සමාජයේ එක්ක ඉන්නකොට ඒ විදිහට ඇඳලා අපි ඒ විදිහට ඉන්න කැමති. නමුත් දීර්ඝකාලීන ආතතියකින් ඉන්න කෙනෙක් තමන්ගේ මේ ස්වરૂපය පිළිබඳ හැඟීමෙන් මිදෙනවා. එතකොට ඇඳුම ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔයා කිව්වා වගේ කොණ්ඩේ ගැන, කොණ්ඩේ පීරලාද, දත් මැදලාද, අනික් අය මං ගැන කොහොම බලයිද කියන හැඟීමෙන් ඒක අදාළ මිදෙනවා. එතකොට අර අපිට ඒගොල්ලන්ගේ අර ඔන්න අපිට අඳුරගන්න පුළුවන් තැන්. එතකොට තමන්ටත් තේරෙනවා, ඒ වගේම පිට අයටත් පේනවා. අපි අර හැමෝම කතා කරන වචනෙන් කියනවා නම් මේ මූඩ් ගහලා ඉන්නවා කියලා අපි කියන්නේ. පැත්තකට වෙලා ඉන්න කැමති. අනික් අයව නුරුස්සන් ගතියක් තියෙනවා නම් ඊට පස්සේ ඇඳුම පැළඳුම වෙනස් කරලා ඔහේ ඉන්න ගතියක් අපිට පෙන්වන්න කරනවා නම් සමහර වෙලාවට කෑම අරුචියක් වෙන්න පුළුවන්. සමහරව දැන් පුදුමත් හිතේ මම මේ කතාව කිව්වහම මම සමහරලාට උගන්වනකොට මේ ක්ලමතිය ගැන උගන්වනකොට ඔඩියන්ස් එකකින් අහපුවාම තමන් ක්ලමතිය පාලනය කරගන්න මොකද කරන්න කියලා හුඟ දෙනෙක් මට කියලා තියෙනවා මම හොඳට කනවා කියලා. හොඳට බඩ පිරෙන්න මම කැමති දේවල් කාලා තමයි මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්නේ කියලා. හැබැයි සමහරු ඉන්නවා කෑම කන එක හොඳටම අඩු කරනවා. ඒකට මේකේ දෙපැත්තක් තියෙනවා. ඊළඟට ආහාර ජීර්ණ රටාවේ වෙනස්කම් දකින්න පුළුවන්. සමහරුන්ට අපි කියන්නේ අර මල පහ වීමේදී වෙනස්කම් වෙන්න පුළුවන්. අපි කියන්නේ අර බඩ වේලීම වෙන්න පුළුවන්. සමහරුන්ට අපි කියන විදිහට අර බඩ එළිය යෑම කියන සරල වචන වලින් කියනවනම් මේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා පිට වෙන වාර ගණන වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම වසන්ත ඒක අපිට දැනෙනවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. නිරීක්ෂණය කරන පිට කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන්. අර තව හුඟ දෙනෙක් කතා නොකරන පැත්තකට මම අවධානය මේ ලක්ෂණات එක්කම ගෙනියන්නම්. මේක හැමෝම දැන ගැනීම වැදගත් වෙන නිසා. දැන් අපි පෞල් ජීවිතයේ සතුට ගැන කතා කරනවා. දැන් හුඟක් වෙලාවට අපි දන්නවා දැන් දික්කසාද වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි හුඟ දෙනෙක් දන්නේ මේකට හේතුව මොකද කියලා. හැබැයි ඔතන
එක හේතුවක් තමයි අපේ ලිංගික ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න හුඟක් වෙලාවට ඇති වෙලා තියෙන්නේ අපිට ශාරීරිකව තියෙන දුර්වලකමක් නිසා නෙවෙයි. ආතතිය නිසා. මම කියන්න හදන්නේ මානසික ආතතිය නිසා අපේ ලිංගික ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කරන්න පුළුවන්. අපි නොහිතන විදිහේ රෝගී තත්ත්වයන් පෙන්වන්න පුළුවන්. මානසික රෝග තත්ත්වයට යන්න පුළුවන්. එතකොට අර කියන ශාරීරික ලක්ෂණ එක්ක අපේ මේ චර්යාත්මක ලක්ෂණ අපි හිතන විදිහේ වෙනස්කම් මේ හුඟක් දේවල් අපිට දකින්න පුළුවන්. මේ ආචාර්යතුමනි මේ මම එක තැනක කියන්නේ අපිට දයාබර ප්‍රේක්ෂක ඔබ අපට සමාව දෙන්න ඕන මේ අරබර සාකච්ඡාව මදකට චුට්ටක් විවේක දෙනවා ඔබට චුට්ටක් හිතන්න ඔබේ අදහස් අපට දෙන්න ඕන අපි විවේකයෙන් පස්සේ ආපහු මේ ආකාරයෙන්ම පටන් ගන්නවා මට කියන්නේ හරිදී ටීවී ගාල්ල කාර්යාලයේ අබේසීකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල 077 321 39 66 අපි මද විවේකයකින් ඔබ හමු වෙනවා. විවේකයෙන් පස්සේ නැවතත් හරිදී ටීවී අපි හෙළ සංස්කෘති වැඩසටහනෙන් ඔබත් එක්ක තාම නැවුම් මාතෘකාවක් ඔබට වැදගත් මාතෘකාවක් කතා කරන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලක්ෂිකා ලියනගේ මහත්මිය. ඉතින් එතුමිය දෙක අපි කතා කරගෙන ආවි ආතතිය එහෙම නැත්නම් අපි ස්ට්‍රෙස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඒක සිංහල භාෂාවට මෘදුව කියන ක්ලමතේ කියලා. ඉතින් මේ ක්ලමත තත්වයක් ඇති වෙද්දී මම ඔබෙන් නැවතත් හැරෙන්න කැමතියි. ඇත්තටම මේ ස්ට්‍රෙස් එක මේ සමාජයේ පුරාම තිබෙනවා නම් දිගට ආවා නම් ඉසි වන්නේයි ඒක ඇති වෙන්න හේතු ටික අපි හොයාගමු මූලින් නැති කරන්න. ඔව් අපි මේවට කියනවා වසන්ත ක්ලමත කාරක කියලා. දැන් ක්ලමතක කාරක කියන එක ඔයාට අවබෝධ දැන් ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරන්න කලින් අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. අපි මනෝවිද්‍යාවේ ඔය ස්ට්‍රෙස් රිසර්ච් ගැන ක්ලමත සම්බන්ධ පරීක්ෂණ කරපු අපි ඇත්තටම කියන්නේ මේ father of stress research Hans Selye කියලා පුද්ගලෙක් හිටියා. එතකොට ඔහුට අනුව ස්ට්‍රෙස් නැති පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ මරුණු පුද්ගලයෙක් විතරයි. ඒ කියන්නේ අපි හැමෝටම ස්ට්‍රෙස් තියෙනවා. එතකොට මේ ස්ට්‍රෙස් එන විදි වෙනස්. දැන් අපි ස්ට්‍රෙස් ගැන අර්ථ දැක්වීමේදී අපි කියනවා බාහිර ඇතිවන සාධකවලට අපේ අභ්‍යන්තරයේ ප්‍රතිචාර දක්වන විදිහ තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. කියන්නේ මේක මේ අපේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් කියලා කියන්නේ ඇත්තට මේ බාහිරින් තියෙන එක එක උත්තේජකයන්ට අපි ප්‍රතිචාර දක්වන විදිහ. එතකොට අපි උදාහරණයක් අපි සරල උදාහරණයක් විදිහට ගමු. අපි ඉස්සෙල්ලා කතා කරපු අපි හිතමුකෝ විභාගයකට මුහුණ දීම කියන එක. දැන් විභාගයකට මුහුණ දීම කියන සංකල්පය ගත්තොත් සමහරුන්ට මේක කිසිම ගාණක් නැහැ. සමහරුන්ට කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. හැබැයි සමහරු හරියට ස්ට්‍රෙස් වෙනවා. එතකොට මේ මෙතන අපි දකිනවා මේ බාහිර සමාජයේ තියෙන ඕනම දෙයක් අපිට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. දැන් අපිට තව හිතන්න උදාහරණ තියෙනවා. දැන් අපි ඉස්සලා කතා කරන්නේ හැම ස්ට්‍රෙස් එකක්ම නරක නැහැ කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට ගන්නවා. දැන් මම මෙහෙම දෙයක් ඇහුවොත් විවාහය කියන එක ඔබට දැනෙන්නේ කොහොමද? ස්ට්‍රෙස් එකක්ද? කොයි වගේ අදහසක්ද? ඇත්තටම ඒක නිකන් අපට දැනෙන්නේ බොහොම සතුටුජනක අපේ ජීවිතයට ලැබිය යුතු සම්පූර්ණ වෙන කොටසක් විදිහට තමයි දැනෙන්නේ. කොටසක් විදිහට. හැබැයි හුඟ දෙනෙක් රිසර්ච් වලදී පෙන්නලා තියෙනවා මේ විවාහයට සූදානම් වීම කියන එකත් ස්ට්‍රෙස් එකක් විදිහට තමයි හුඟ දෙනෙක් ගන්නෙ. දරු ප්‍රසූතියකට සූදානම් වීම. ඒ විතරක් නෙමෙයි වසන්ත අපිට සමහර හිතන්න බැරි දේවල් ලොතරැයියක් අපි ලොතරැයි දිනුමක් අපිට ලැබෙනවා. ලොතරැයි දිනුමක් ලැබීමත් සමහරුන්ට ස්ට්‍රෙස් එකක්. දැන් මම මේ කියන කාරණේ පැහැදිලි. සමාජයේ තියෙන ඕන දෙයක් අපිට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. අපි ඒක ගන්න විදිහ අනුව තමයි මේක අපිට කොච්චර දුරට බලපෑමක් කරනවද කියන එක තේරෙන්නේ. දැන් අපි තව උදාහරණ කීපයක් පැහැදිලිව කතා කරමු. දැන් අපි හිතමුකෝ පාසල් යන ළමයෙක් අපිට විවිධ වයස් මට්ටම් විවිධ වයස් කාණ්ඩ එක්ක පුළුවන් මේ ක්ලමත කාරක ගැන කතා කරන්න. මොන්ටිසෝරි යන දරුවෙක්, පාසල් යන කුඩා දරුවෙක්. මේගොල්ලන්ට ස්ට්‍රෙස් ඇති වෙන්නේ මොනවටද? විවිධ හේතු වෙන්න පුළුවන්. ගෙදර අම්මා තාත්තා දාලා ඉස්ලාම ඉස්කෝලේ යන්න වෙන එක. එහෙම නැත්නම් ඉස්කෝලේ ඉන්න ගුරුතුමා ගුරුතුමිය සැරපරුෂණ මේ දරුවට වෙනස් කමක් කරනවා නම් ආදරේ අඩුයි වගේ නම් අවධානය අඩුයි වගේ නම් මේ දරුවට ස්ට්‍රෙස් එන්න පුළුවන්. මේ ආතති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ටියුෂන් අපි දන්නවා දැන් හුඟක් ඇත්තටම
අපි සතුටු වුණු එක දෙයක් තමයි COVID-19 එක දරුවන්ට යම්කිසි නිදහසක් ලැබුණා. එතකොට අර හැමදාම මොනවා හරි පැක් කරගෙන පන්ති යන, ඉස්කෝලේ යන, ආපහු ගෙදර ඇවිල්ලා ගිරව් වගේ මේ ටික රිපීට් කරන. ඒ ගතිය අඩු වුණාම ළමයින්ගේ ස්ට්‍රෙස් එක්තරා මට්ටමකට අඩු වුණා. ඔන්න අතුරු ප්‍රශ්නයක් මම අහන්නත් කැමතියි ආචාර්යතුමනි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව මම චුට්ටි අතුරු ප්‍රශ්නයක් ලියා ගන්න ඕන දයබ්‍ර ප්‍රේක්ෂක ඔබටත් වටීවි. අධ්‍යාපනයේ ඇත්තරම දැන් ලියවී තියෙන පොත, දැන් ලියවී තියෙන අධ්‍යාපන රටාවේ ආතතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් දෙමව්පියන් විසින් මවාගත්ත කොටසක් නිසා ආතතිය තියෙනවා. ඒක ඇත්තටම අපේ පොතපත ලියවිලා තියෙන විදිහේ ගැටලුවක් නෙමෙයි. හැබැයි අපි කියන්නේ මේක මේ ඉම්ප්ලිමෙන්ටේෂන් වලදී ක්‍රියාත්මක වීමේදී ඇති වෙලා තියෙන ගැටලු තත්ත්වයක්. ඒක ඉතින් සමාජීය වශයෙන් ගත්තහම ඒ තත්ත්වය ඇති වෙන්න අපේ වගේ රටක ඇති වෙන විවිධ හේතු තියෙනවා. සමාජීය හේතු, දේශපාලනික හේතු තියෙනවා. මොකද අපි දන්නවා අපේ වගේ රටක නිදහස් අධ්‍යාපනයෙන් අපිට ලැබිලා තියෙන නිදහස් අධ්‍යාපනය නිසා තමයි අපිට සමාජයේ ඉහළම තැනකට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට හැම දෙමව්පියක්ම අපි දකින දේ තමයි මොන පීඩනය හරි දීලා තමන්ගේ දරුවව ඒ අධ්‍යාපන කඩවීමෙන් ඉස්සරහට ගෙන යන්න. ඉතින් අපි කොච්චර දැනගත්තත් මේ පුංචි මනසට දවසට මේ පැය ප්‍රමාණය විතරයි වැඩ කරන්න පුළුවන්. මෙච්චර පැය ප්‍රමාණයක් නිදියන්න ඕනේ කියලා අපි ඒකට අවකාශය දෙන්නේ නැත්තේ අපි මේ තරංගයත් එක්කම යන නිසා. ඇත්තට මේක මනසට සුදුසු නැහැ. නෑ කියන එකයි. ඔබ ඉතා හොඳ තැනකට ගෙනවා. මට ඔබෙන් ගන්නත් ඕනකම වුණේ දයාබර ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා චුටි දරුවෝ ඉන්න අම්මලා තාත්තලා සීයලා ආච්චිලා මේක බලද්දි හිතෙන්න පුළුවන් ඇත්තටම අධ්‍යාපනයේ පීඩනයක් නොව ඉදිරියට ගමන් කරන හොඳ කඩයිමක්. හැබැයි ඒක පීඩනයක් කරගත යුතු නෑ කියලයි ආචාර්යතුමිය පැහැදිලි කරන්නේ. මම එතෙන්ද පොඩි දෙයක් එකතු කරන්නම්. ඇත්තටම අපේ දරුවට වැඩ කරන්න පුළුවන් මට්ටම අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් මමත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මගේ දරුවන්ට උගන්වන්න මම මහන්සි වෙනවා. හැබැයි මගේ දරුවන්ට යන්න පුළුවන් මට්ටම මොකක්ද කියන එක යම්කිසි අවබෝධයක් මම තියාගෙන ඉන්නවා. අපි මේක අතුරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වසන්ත දෙමව්පියන්ට කිව යුතුම දෙයක් මම මේ කියන්නේ. අපි හැමෝම මේ අපේ ඇති වෙලා තියෙන රටාව එක්ක බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, නේද? සයන්ටිස්ට් කෙනෙක් කරන්න කියන වචනේවත් මම වැඩි අහන්නේ නැහැ. පිළිගත් රැකියාව. එක්තරා අපි ලේබල් කරපු රැකියාවන් ප්‍රමාණයකට යවන්න. නමුත් වසන්ත අපි මනෝවිද්‍යාත්මකව හිතන්න ඕන දෙයක් තමයි ජීව විද්‍යාත්මකව අපේ මනස, අපේ මොළය කොටස් දෙකයි. අපිට වම් පැත්තෙනුත් අපි වැඩ කරනවා, අපි දකුණු පැත්තෙනුත් වැඩ කරනවා. එතකොට වම් පැත්ත වැඩ කරන්න හොඳට පුළුවන් අය දක්ෂ වෙන්නේ එක්තරා දේවල් සමහර දේවල් වලට. දකුණු පැත්තෙන් වැඩ කරන අය තවත් සමහර දේවල් වලට. එතකොට අපි හැම දරුවෙක්ම බලෙන් අල්ලලා මේ ඔයා මැත්ස්ම කරන්න ඕනේ, ඔයා බයෝ සයන්ස්ම කරන්න ඕනේ කියලා දැම්මොත් ඒ දරුවගේ සම්පූර්ණ හැකියාවන් එළියට එන්නේ නැහැ. අපි මුලින්ම වරද්දාගෙන තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම දරුවා මම උදාහරණයක් එක්ක කියන්නම්. දැන් මට හුඟක් හම්බෙලා තියෙනවා දෙමව්පියෝ බලෙන් බයෝ සයන්ස් මැත්ස් කරවපු ළමයි. ඉස්කෝලේ යන කාලෙම ડિප්‍රෙෂන් ඇවිල්ලා, විෂාදයේ තත්වයට ඇවිල්ලා කෙසේ හෝ මං ළඟට කතා කරන්න ප්‍රතිකාර වලට එනකොට මට කියාගෙනමයි එන්නේ මට මේ දේ වුණේ මගේ දෙමව්පියෝ හින්දා. ඒගොල්ලන්ගේ බලකිරීමන තමයි මම මේ දේ කරේ. මම හරි ස්ට්‍රෙස් වුණා. මට ඉගෙන ගන්න කිසිම ප්‍රියක් ඇති වුණේ නැහැ. මට මහා තරහක් එනවා. එතකොට දීර්ඝ කාලයක් ඒ දේවල් එක්ක ඉඳලා විෂාදීය තත්යකටපත් වෙලා ඇත්තටම මේ අර ප්‍රතිවිෂාදීය ඖෂධ ගන්න තරුණ ළමයි හුඟක් ඉන්නවා. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ අපේ දරුවට හැම පන්තියේ පළවෙනියම වෙන්නත් බෑ. හැම විෂයකටම එක වගේ දක්ෂ වෙන්නත් බෑ. ඒ මට්ටම අවබෝධ කරගත්තොත් දරුවන්ට දෙන ආතතිය යම් මට්ටමකට අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා. අතුරු ප්‍රශ්නයකට ගියාට ඒක ඉතාම වැදගත්. ඔබතුමී පැහැදිලි කරේ රටේ සමාජයේ පීඩා විඳින, විශේෂයෙන් අම්මයි තාත්තයි පීඩා විඳින, දරුවත් පීඩා විඳින, දෙගොල්ලම පීඩා විඳින්න ඕනේ නැහැ නේ. අපි මේ තත්ත්වයන් අපි අවබෝධ කරගන්න ඕන ඔබේ සමාජීය මනෝ සමාජීය ජීවිතේ සුවපත් වෙන්න පුළුවන්. ඉතින් අපි ආචාර්යතුමියගෙන් අහමු දැන් අපි මේ ස්ට්‍රෙස් කියන එක නැත්නම් ක්ලමතිය කියන එක අපි හඳුනාගත්තේ ඇති වෙන්නේ කොහොමද කියන එක ඉතා හොඳින් ඔබ පැහැදිලි කරා.
ක්ලමත කාරක නේද අපි ක්ලමත කාරක ගැන දැන් මං ඉස්සලක වගේ ඒ වයසේ ළමයින්ට අපි එතනින්නේ අනිත් ගැටලුවට ගිහින් එතකොට අධ්‍යාපනයේදී ඇති වෙන්න පුළුවන් දෙමව්පියන්ගේ සෙනෙහස නොලැබීම පාසලේදී අවශ්‍ය කරන අවධානය නොලැබීම මේවා ස්ට්‍රෙස් වෙන්න පුළුවන් යන එන එක අපි හිතමු දරුවා යන එක වාහනේ මේ හැම දෙයක්ම ළමයාට ස්ට්‍රෙස් වෙන්න පුළුවන් එතනින් එහාට ගිහිලා තරුණ වයසට එනකොට තමන්ගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් නව යෞවනය කියලා අපි කියනවනේ නව යෞවනයේ දැන් අපේ කාලේ නෙමෙයි හුඟක් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 10 11 වෙනකොට අපි දකිනවා වැඩි වියපත් වෙනවා එතකොට නව යෞවන වියේදී ඇතිවන ශාරීරික ගැටලු මේක ක්ලමතයක් වෙන්න පුළුවන් ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන් ඊළඟට යහළු මිත්‍රයන් හදා ගැනීම අධ්‍යාපනය තමන්ගේ රූපය අපි දන්නවනේ පුංචි පිම්පල් එකක් කුරුලෑවක් ආවත් හුඟක් ඒ ගැන වද වෙන අවධියක් ඉතින් මේවා ඔක්කොම ස්ට්‍රෙස් වෙන්න පුළුවන් ඊට පස්සේ දෙමව්පියෝ විදිහට අපි බල කරනවා පාඩම් කටයුතු වලට ඔන්න එතකොට ඒකත් ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන් ඊළඟට අපි සාමාන්‍යයෙන් තරුණ වියට ගියාම අධ්‍යාපනය අවසන් කිරීම නැවත රැකියාවක් හොයා ගැනීම ජීවිතේ ගොඩනගා ගැනීම විවාහයට එළඹීම මේ හැම දෙයක්ම ආපහු ස්ට්‍රෙස් වෙනවා දැන් මේ ඔක්කොම අපිට ලැබුණා කියමුකෝ අපි හොඳට ඉගෙන ගන්නවා හොඳ රැකියාවක් හොයා ගන්නවා ඊළඟට හොඳ ලස්සනට විවාහයක් කරගන්නවා ඔන්න අපිට දරුවොත් ඉන්නවා දැන් අපි හිතනවා අපිට දැන් නම් ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ කියලා. අනේ ඒත් ස්ට්‍රෙස් ඉවර වෙන්නේ නැහැ. මොකද ඊළඟට ළමයි ලොකු කරගන්න, ළමයි බලා ගන්න, ළමයින්ට හොඳට උගන්වන්න අපි ස්ට්‍රෙස් ගන්නවා. ඊට පස්සේ අපි රැකියාව රැක ගන්න, රැකියාවේ ඉහළට යන්න, හොඳට පර්ෆෝම් කරන්න, පඩිය වැඩි කරගන්න. මේකට අපි ස්ට්‍රෙස් ගන්නවා. ඊට පස්සේ අපි හොඳට සමාජ තත්ත්වය රැක ගන්න අපිට දැන් සෝෂල් ස්ටේටස් ඕනේනේ. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. එතකොට ණය වෙලා හරි ලස්සනට අපි ගෙයක් හදාගන්න, ලස්සනට වාහනයක් ගන්න, තිබුණු එකට වැඩිය හොඳ වාහනයකට යන්න. මේ ඔක්කොම දැන් පේනවා නේද අපි අර කියන විදිහට භවයේ වගේ. අපි එකින් එක ස්ට්‍රෙස් ගන්නවා. දැන් අපි හිතමු අපි මහලු වියට ගියා කියලා. එන වැඩිහිටි විය මට තව කියන්න එක දෙයක් තියෙනවා. වැඩිහිටි වියට ගියාම අපිට වගකීම් හරිය වැඩි. මොකද දැන් මා උදාහරණයක් ගන්න මට තියෙනවා භූමිකාවක් දුවෙක් විදිහට රඟපාන්න. මට භූමිකාවක් තියෙනවා බිරිඳක් විදිහට. මට භූමිකාවක් තියෙනවා මවක් විදිහට. මට භූමිකාවක් තියෙනවා වෘත්තිකයෙක් විදිහට. මේ භූමිකා ඔක්කොම එක්ක මම සමාජ සත්වයෙක්නේ. සමාජයටත් තව යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඉතින් බලන්න මට කොච්චර ස්ට්‍රෙස් එකක් එනවා නැද්ද? මේක අපි හුඟ දෙනකොට පොදු දෙයක්. ඊට පස්සේ අපි හිතනවා මේ ඔක්කොම ඉවර වෙලා ළමයිව විවාහ කරලා දීලා අපි විශ්‍රාම ගියාට පස්සේ අනේ අපිට ස්ට්‍රෙස් නැහැ කියලා. ඉවර වෙනවද? ස්ට්‍රෙස් ඉවර වෙන්නේ නැහැ. ඔන්න අපිට ආයෙ ස්ට්‍රෙස් එනවා. මුණුපුරු මිනිපිරිය බලා ගන්න වෙනවා. ඊළඟට දුබල වෙනන ශරීර සෞඛ්‍යයත් එක්ක අපිට හැප්පෙන්න වෙනවා. ඔන්න තනිකම දැනෙන ඕන අපිට ආයෙ ස්ට්‍රෙස්. ඔන්න පේනවා නේද ක්ලමත කාරක කියන එක අපේ මුළු ජීවන චක්‍රය පුරාම එක විදිහට අපිට ඇති වෙලා තියෙනවා. ලක්ෂිකා ලියනගේ මැතිනියනි ඔන්න මේ අපේ සමාජීය සත්‍යයන්ට මේ හැමෝම තියෙන අතරේ මේ විශේෂයෙන් අපිට මේ වැඩිහිටියෝ ගැනත් අපිට කතා කරන්න ඕන. පසුගිය වැඩසටහනක අපි කතා කරා වැඩිහිටියන්ගේ ජීවන විදිය පිළිබඳව. ඉතින් මට හිතුණා මේ වැඩිහිටියන්ට එක වෙලාවක වුන් ගෙදරට හිර වෙනවද කියලා. සමහරට වුන් දරුවන් බලා ගන්න සමහර විට වුන්ට සිද්ධ වෙනවා දරුවන් පාසල් ගේන්න කියන්න. ඒ නිසාම වුන් යම් කලකිරීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ හැමෝටම මේ ක්ලමත පාලනය වළක්වා ගැනීමක් අවශ්‍ය වෙනවා. මේකට ඔබෙන් අතිශය වැදගත් පිළිතුරක් ඕන වෙනවා. දැන් අපේ ප්‍රේක්ෂකයන් බලා ඉන්නේ. ඔබෙන් මේ මුළු කතාවෙම සාරාංශය සැනසෙන්නේ මේ පිළිතුරේ. ඔබ හරි වසන්ත. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කියන්න බෑ අනේ ස්ට්‍රෙස් මල් ළඟට නම් එන්න එපා කියන කතාව අපිට කියන්න බෑ. ක්ලමතකාරක අප වටේ පිරීලා තියෙනවා. ඉතින් මේවා අපේ මුළු අපි උපදින දවසේ ඉඳලා අපිට හැමදාම අපේ ජීවිතේට මේවා ටික එනවා. ඉතින් හරිම දේ තමයි අපි මේ ක්ලමතයන් පාලනය කරගන්න මේ ක්ලමතයන් එක්ක ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක හැම වයස් සීමාවකදීම අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි මම තව පොඩි වැදගත් කොටසක් මෙතෙන්ට එකතු කරන්නම්. ඒ තමයි දැන් අපි හිතනවා ස්ට්‍රෙස් තියෙනකොට හුඟක් අය හිතනවා මේක මේ බෙහෙත් දීලා හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියලා. දැන් ඇත්තටම දීර්ඝ කාලීන ස්ට්‍රෙස් වලට ගිහිල්ලා තව සමහර වෙලාවට
දීර්ඝකාලීන ස්ට්‍රෙස් එක අපි කියපු විෂාදීය තත්ත්වයක් ડિප්‍රෙෂන් වලට වගේ ගියාම අනිවාර්යයෙන්ම අපිට බෙහෙත් ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට ඒකත් මම පොඩ්ඩක් දැනුවත් කරන්නම්. මේ බෙහෙත් ගන්නවා කියන එක අපිට තියෙන උග්‍රගණයේ මානසික රෝගයක් නම්. උග්‍රගණයේ මානසික රෝගයක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපි මනෝ වෛද්‍යවරයෙක් වෙතට, ඒ කියන්නේ සයිකියාට්‍රිස්ට් කියන කෙනෙක් ළඟට ගිහිලා ඒ බෙහෙත් ගැනීම අපිට අවශ්‍ය වෙනවා. නමුත් ක්‍රමත වගේ අවස්ථාවකදී, ස්ට්‍රෙස් වගේ අවස්ථාවකදී එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපි සුළු මානසික රෝග, සුළු රෝගී තත්ත්වයන් ගැන කතා කරනවා. සමහර විට විවිධ බීතිකාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි OCD කියලා කතා කරනවා, ඇන්සයිටි කියලා කියනවා. ඉතින් අපිට සයිකියාට්‍රිස්ට් කෙනෙක් ළඟට හැම වෙලෙම උග්‍ර මානසික රෝගී තත්ත්වයක් නැත්නම් යාම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි සයිකෝതെරපි කියන මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවා අපිට මනෝ විශේෂඥයෙක්ගෙන්, කියන්නේ සයිකොලොජිස්ට් කෙනෙක්ගෙන්, ඒ වගේම සයිකොලොජිකල් කවුන්සලර් කෙනෙක්ගෙන්, මනෝ උපදේශකවරයෙක්ගෙන්, එහෙම නැත්නම් සයිකෝതെරපිස්ට් කෙනෙක්ගෙන් අපිට මේ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන්. එතකොට අර බෙහෙත් බොනවා කියන එක, මොකද සමහරු බෙහෙත් බොන්න බයයිනේ. ඉතින් ඒ බෙහෙත් බීම කියන එක මේ වගේ තත්වයකදී අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක වෙනත් ආකාරයකට කරගන්න පුළුවන්. දැන් මේකට එකතු කිරීමක් කරන්න ආචාර්යතුමිනේ, දැන් කෙනෙක් මේ පිළිබඳව ලැජ්ජා වෙන්න පුළුවන්. Tamanට මේ වගේ පීඩන තත්ත්වයක් આવොත් තව කෙනෙකුට කියන්න ලැජ්ජයි. Taman නිරාවරණය වෙයි, සමාජයේ Tamanට ගරහයි එහෙම කියලා. ඒ ගැන චුට්ටක් මතක් කරගන්න. ඔව්, ඇත්තටම අපි දැන් මේක ලංකාවට විතරක් දෙයක් නෙමෙයි වසන්ත. මුළු ලෝකෙම ගත්තාම අපි දකිනවා මානසික රෝගී තත්ත්වයන් හුඟක් දුරට හැංගෙනවා. ඒ අර සමාජයෙන් අපි කියනවා මේ සමාජයෙන් ඒකට දෙනවා යම්කිසි ලේබල් එකක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ අපි බලන්න, අපි දැන් ඊටාම හොඳ දෙයක් සිද්ධ කරලා තියෙනවා. අපි දැන් අංගොඩ රෝහල, මුල්ලේරියාව රෝහල කියන වචන අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි කියන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියලා. ඒක හොඳයි. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. මොකද අපි දන්නවා අර තියෙන ලේබල් එකත් එක්ක මිනිස්සු හුඟ දෙනේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අකමැති. නමුත් මම ප්‍රේක්ෂකයන්ට මම කියන්න ඕන දේ තමයි මේ ලෝකේ ශාරීරික රෝග වලට වැඩිය බහුලව අපි දකින්නේ මානසික රෝග. මුළු ලෝකෙන් 4න් එකකට යම්කිසි තත්ත්වයක් තියෙනවා. මනෝ සමාජීය තත්ත්වයක් වෙන්න පුළුවන් ඒක. වෙන ලොකු දෙයක් නෙමෙයි. සමහර කෙනෙකුට සමාජයේ ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බැරි වීම වෙන්න පුළුවන්. මේක මානසික රෝගයක් නෙමෙයි. හුඟ දෙනෙක් හිතනවා මේ මානසික රෝග කියලා. නමුත් මේවා මානසික රෝග නෙමෙයි. සුළු මනෝ සමාජීය රෝගී තත්ත්වයන්. මේවා ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. කිසිසේත්ම නැහැ. දැන් ඔයාලට කතා කරන මේ මමත් මගේ ජීවිතයේ යම්කිසි අවස්ථාවක මම ඉතා දරුණු රියානතුරකට මුහුණ පෑවා. ඉතා දරුණු රියානතුරකට මුහුණ පාලා මට ඇත්තට මගේ ඒ අවස්ථාවෙන් පස්සේ මට නැවත වාහනයකට ගොඩ වෙන්න බැරි තරමේ මානසික තත්වයක මම හිටියේ. ඉතින් මම හැමෝටම කියන්නේ මම ඒ දේෙන් එළියට ආවේ. මට බයක් නැතුව අපහු පාරක යන්න පුළුවන්කම මට ලැබුණේ මට හොඳ උපදේශන ප්‍රතිකාර ලැබුණු නිසා. ඒ වගේ මම මුකුත්ම බෙහෙතක් මට ගන්න උනේ නැහැ. ඒ උපදේශන ප්‍රතිකාරවල ඇත්තටම කියනවා නම් පින් සිද්ධ වෙන්න තමයි මට නැවත මගේ නියමිත මානසික මට්ටම ගොඩනගා ගන්න පුළුවන් වුණේ. මේ වගේ ගැටලු තියෙන තවත් දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ඉන්න පුළුවන්. ඔබත් මේ අපි හිතන මෙතුමියම තමන්ම ආදර්ශයට අරගන්න කතාව මට හරි දැනුණා. එක ලක්ෂිකා ලියනගේ මැතිනි. ඉතින් අපි කතා කරගෙන ආවේ මේ වළක්වා ගන්න ක්‍රමත පාලනය පිළිබඳව. ඒ පිළිබඳව තව චුට්ටක් අපිට පැහැදිලි කරන්න. අපි ඇත්තටම කතා කරමු වසන්ත. අපි පුංචි වෙලාවක් ගමු. දැන් මම කිව්වා මේ ක්‍රමත පාලන ක්‍රම අපාක්‍රියමක් තියෙනවා. මම කිව්වා අපි ප්‍රතිකාර ගැනීමමත් අවශ්‍ය නැහැ. දැන් ප්‍රතිකාර ගන්න ඕන කෙනෙකුට මම අර කියපු විදිහට ප්‍රතිකාර ගන්න පුළුවන්. මනෝ උපදේශන සේවාවන් තියෙනවා. දැන් ඇත්තටම ප්‍රයිවට් හොස්පිටල්ස් හැම එකම වගේ සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා, සයිකියාට්‍රිස්ට්ලා ඉන්නවා. නමුත් ඊට අමතරව අපිට කරන්න පුළුවන් දේවල්. අපිට එදිනෙදා කරන්න පුළුවන් දේවල්. මම අංක 1ට ගන්නවා ඕනම ආගමකට පොදු දෙයක් තමයි භාවනාව කියන එක. දැන් මේ භාවනාව කිව්වම අපි සමහරු හරි බය වෙනවා. හරි අම්මෝ මට නම් මේ ඔහොම හිත එකඟ කරගෙන භාවනා කරන්න බෑ කියන වගේ මට්ටමකට එනවා. අපි මේ ලොකු ගැඹුරු භාවනාවන් ගැන නෙමෙයි කියන්නේ. මෙතන අපි කරන්නේ මනස යම්කිසි ආකාරයකට එකඟ කර ගැනීමක්. එතකොට අපි මනෝවිද්‍යාවේදී ඕවා ක්‍රම සරල කරලා අපි හදලා තියෙනවා. අපි කියනවා මේ අපි කරනවා සංයම අභ්‍යාස. අපි රිලැක්සේෂන් කියලා කියනවා. සරල සංයම අභ්‍යාස කරනවා. සිම්පල් රිලැක්සේෂන්. එතනදී අපි කරන්නේ උදාහරණයක් විදිහට අපි
බුද්ධ ආගමේදී අපි ආනාපාන සති භාවනාව ගැන කතා කරනවා. අපි හුස්ම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන. අපිට රිලැක්සේෂන් වලත් අපිට කරන්න පුළුවන් බ්‍රීදින් රිලැක්සේෂන්. අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. දැන් මෙතන විද්‍යාත්මක කතාවක් තියෙනවා වසන්ත. ස්ට්‍රෙස් එකක ඉන්නකොට අපි ගන්න කෙටි හුස්ම. අපි નિયમિત විදිහට අපේ අර පෙනහළු පිරෙන්න හුස්ම ගන්නෙ නැහැ. එතකොට අපි රෝගී වෙනවා. මේ රෝගී වීම අපිට වළක්වා ගන්න පුළුවන් අපි හරි විදිහට අපේ බ්‍රීදින් ශ්වසන ක්‍රියාවලිය පුහුණු වෙනවා නම්. එතකොට අපි බ්‍රීදින් රිලැක්සේෂන් එකකදී අපිට පුළුවන් දීර්ඝ හුස්ම අවධානයෙන් යුතුව ගන්න. හොඳ අවධානයෙන් යුතුව කෙටි හුස්ම ගන්න. එතකොට අපි හැම වෙලෙම අපේ ආශ්වාස කිරීම සහ ප්‍රාශ්වාස කිරීම කෙරෙහි අපි කියන්නේ ඉන්හේල් එක්ස්හේල් process එක ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒකට හොඳට පෙනහළු පිරෙන්න හුස්ම ගත්තාම මේ ඔක්කොම අපි කියන්නේ ආපහු රීඑනර්ජයිස් වෙනවා. ආපහු මේ ඔක්කොම හොඳට ආපහු අපේ පෙනහළු හොඳට ක්‍රියා කරන්න ගන්නවා. ශරීරය හොඳට ආපහු ශක්තිමත් වෙන්න ගන්නවා. එතකොට අපේ ඉමුනි සිස්ටම් එක අපේ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය වැඩි වෙනවා. මේක අපි හැමෝටම පුංචි දරුවගේ ඉඳලා කරන්න පුළුවන්. මම දැක්ක හොඳ ඇත්තටම ඊටාම හොඳ දෙයක් සමාජයට වෙලා තියෙනවා. සතිපාසල කියලා එකක් මම දැක්ක ඉස්කෝලවල පටන් අරන් තියෙනවා. මේ සතිය කියන්නේ අපි සම්මා සතිය කියන එක බුද්ධ ආගමේ අපි ඕක මනෝවිද්‍යාවේ අපි ගන්නවා මයින්ඩ්ෆුල්නස් කියන එක. එතකොට සතිය පුරුදු කරන්න පටන් අරන් තියෙනවා. හරිම වටිනවා. අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට විභාගවලදී හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්. මේ හැමෝටම කරන්න පුළුවන් එකක්. අපිට තව දෙයක් ගන්න පුළුවන්. හැම වයසකටම පොදු දේවල් මම මේ කියන්නේ. තමන් කැමති ක්‍රියාවක නිරත වීම. දැන් ඔතන අපිට දැන් සමහරලාට මල් ළඟට ප්‍රතිකාර ගන්න දෙන සමහර අය ඒගොල්ලෝ එනකොට මල් ළඟට අරන් එනවා ඩයරි එකක්. දැන් මේ ඩයරි එකට අපි කියනවා මේ ඩයරි එකේ ඔක්කොම ලියලා තියෙන්නේ තමන්ට එන ක්‍රමතයයි. මෙන්න මේ වෙලාවේ මට මෙහෙම ස්ට්‍රෙස් එකක් ආවා. මම මෙන්න මෙහෙම දෙයක් කරා මේක මට හොඳට වැඩ කරා මේක නම් මට වැඩ කරේ නෑ. නමුත් තමන් ස්ට්‍රෙස් වෙන දේවල් තමන්ම හඳුනාගෙන. දැන් එහෙම දෙයක් කරනවා නම් අපේ ඔළුවේ තියෙන දේ අපි ලියනවා වසන්ත. මේ ලිවීම තුලින් අපි දන්නවා යම්කිසි පිටවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් සමහරුන්ට ওই ඩයරි එක ලියලා ඉවර වෙනකොට තමන්ම නොදැන තමන්ගේ ස්ට්‍රෙස් එක එළියට ගිහිල්ලා. සමහරට හඳුනා ගැනීමත් හරි හඳුනා ගැනීමත් දැන් අපි ළඟට ප්‍රතිකාර වලට අරගෙන එනවා නම් ඒ ස්ට්‍රෙස් ඩයරි එක අපි දන්නවා මෙයා මොනවද ස්ට්‍රෙස් වෙන්නේ කොයි වගේ ලෙවල් එකකටද ස්ට්‍රෙස් වෙන්නේ කියන එක අපි දන්නවා. ඒ කියන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට හොඳ පණිවිඩයක් හම්බෙන්නේ ඔබට ඔබේ ශරීරය ඉහිල් නොවන අවස්ථාවක Tamanට කේන් තියෙන අවස්ථාවක මෙතන කියන වගේ පොතක් මං හිතන්නේ පවත්වාගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඩයරියක් නැතත් අඩුම තරමේ මේ තියෙන අභ්‍යාස පොතක හරි කියන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් අපි දන්නවා අපි එක එක ඒවාට දක්ෂයි. අපි දක්ෂ නැහැ කියලා හිතුවට අපි හැමෝම යම් කිසි දෙයකට දක්ෂයි. පුංචි කවියක් ලියන්න පුළුවන්. දැන් ඊටාම වැදගත් දෙයක් අපි දන්නවා අපි සාහිත්‍ය රස විඳිනවා. අපේ සාහිත්‍යයේ තියෙන බොහෝ රසවත් අර්ථවත් දේවල් ඇවිල්ලා තියෙන්නේ හුඟක් ඒ ලියපු රචකයන්ගේ ජීවිත පාදක කරගෙන. ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙච්ච වෙලාවක යාලට ජීවිතේ දරා ගන්න බැරි දෙයක් සිද්ධ වෙච්ච වෙලාවක තමයි ඒ ලස්සන නිර්මාණ කෙරිලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ නිර්මාණය නැවත රස විඳිනකොටම අර රචකයාගේ තිබුණු ස්ට්‍රෙස් එක නැති වෙලා ගිහිල්ලා අපිටත් කරන්න පුළුවන්. දැන් මම ඉස්සර පුරුද්දක් විදිහට කරනවා නිසඳැස් ලියන එක. සමහරවිට මට ඒකට හේතුපාදකයක් ඕනෙත් නැහැ. නමුත් වෙන කෙනෙක්ගේ දුකක් දැකපු දෙයක් වුණත් ඒක මට ටිකක් අපහසුවට වගේ දැනෙනවනම් මම මේක ලියනවා. එතකොට හරි රිලැක්ස් ගතියක් දැනෙනවා. එතකොට ඒක සින්දුවක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්, කතාවක් වෙන්න පුළුවන්. Taman කැමති ආකාරයකට ඒක කරන්න පුළුවන්. හරිම ප්‍රායෝගිකයි වසන්ත. ඒක හරිම අපි ගැන එතකොට අපිට යම්කිසි ආත්මාභිමානයක් ඇති වෙනවා. දැන් අපි ස්ට්‍රෙස් වෙන්න එක හේතුවක් තමයි මේ අපි වැලියු නොකරන එක. අපිට අපි වටිනාකමක් නොදෙන එක. මොකද අපි හිතන අපිට මුකුත් බෑ කියලා. ආචාර්යතුමනි මේ පහුගිය කාලේ සියලු දෙනාම ගෙවත්තේ ගෘහස්ත මේ වවන්න සූදානම් වුණා. මම හිතන හැටියට ඔබ කියන ප්‍රතිකාර ක්‍රම අනිවාර්යයෙන්ම වසත් මම ඒක හුඟක් දැක්ක සමාජ මාධ්‍යවල මේ Tamanට අර රැකියාවට යන්න නොවීම මත ගෙදර සමහර වෙලාවට විශේෂ ආතති තත්ත්වයන් නැති වෙනවා. මං කිව්වා වගේ සමහරු කැමැතිම නැහැ. ස්වාමි පුරුෂයයි බිරිඳයි ගෙදර එකට රැඳෙන්න කැමති නැහැ. හොරුවක් නැහැ. මම මෙතන පොඩි විහිළු දෙයක් කියනවා. මම දැක්ක සමාජ ජාලාවල සමහරු තියලා තියෙනවා. මේ ගෙදර ඉන්න කාලේ නිකමට වගේ මං හස්බන්ඩ්ව ආශ්‍රය කරලා බැලුවා. මං වයිෆ් ආශ්‍රය කරලා බැලුවා.
ඒගොල්ලෝ හරි හොඳයිනේ අනේ. තේරෙනවද ඒ කියන්නේ? හොඳ සම්බන්ධයක් තිබිලා නැහැ. දැන් මෙතන සම්බන්ධي ගොඩනගා ගන්න සමහරු සමත් වෙලා තියෙනවා. නමුත් සමහරු අසමත් වුණා. ඒ අසමත් වීම සමහරු පිට දැම්මේ වෙනත් දැන් සමහරු ආවේගශීලී වුණා, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි වුණා. නමුත් සමහරු ඒක පිට දැම්මේ ඔයා ඔය කියනා වගේ නිර්මාණශීලී දේවල් වලින්. තමන්ගේ ගෙවත්ත ලස්සන කරා, ප්‍රයෝජනවත් දෙයකට යෙදෙව්වා. මේ ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ හැම වෙලෙම තමන්ගේ ක්ලමතය පාලනය කරගන්න තමන් ඉස්සෙල්ලාම තමන් ස්ට්‍රෙස් වෙන්නේ මොකකටද කියලා හඳුනා ගන්න ඕනේ. ඒකලා තමන් හඳුනා ගන්න ඕනේ තමන්ට ඒකෙන් මිදෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. සමහරුන්ට ඒක පොතක් කියවීම වෙන්න පුළුවන්. සමහරුන්ට සින්දු කීම. දැන් අපි හුඟක් වෙලාවට බලන්න අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේ ට්‍රැෆික් එකේ ගිහිල්ලා තියෙන ස්ට්‍රෙස් එක බාත් รู එකට ගිහිල්ලා නාන ගම සින්දුවක් කිව්වහම විසිල් කරාම පොඩ්ඩක් හම් කරාම මියුසික් එකක් මේක නැති වෙලා යනවා. ඉතින් සින්දුවක් කියන එක මියුසික් ටිකක් අහන එක හුඟක් අපිට රිලැක්ස් වෙන්න පුළුවන් දේවල්. ඒකනේ හුඟක් අය දැන් ওই දුර ගමන් එහෙම යනකොට හැම වෙලෙම නිින්ද කඩා ගන්න වගේම සින්දුවක් තමන්ගේ වාහනේ දාගෙන යන්නේ. අර ස්ට්‍රෙස් එකෙන් මිදලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට කතා කරන්න පුළුවන් කාරණා ගණනාවක් තියෙනවා. ස්වභාවික සෞන්දර්ය රස විඳීම. ස්වභාවික පරිසරයේ රස විඳින්න ට්‍රිප් යන්න ඕනේ නැහැ. තමන්ගේ ගෙදරේ ඉඳගෙන කුරුල්ලන්ගේ නාදය අහන්න පුළුවන්. ජනෙලෙන් චුට්ටක් එළිය බලන්න පුළුවන්. ඉර පායනවා බලන්න පුළුවන්. ඉර බහිනවා බලන්න පුළුවන්. ගහක මලක් පිපෙන දිහා බලලා දවසින් දවසේ මල පිපෙන විදිහ ඒකේ ලස්සන අපිට බලන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට තව ඉතින් හුඟක් වෙලාවට මේ අර මං කිව්වා වගේ අපිට ගැළපෙන ක්‍රම තියෙනවානේ. සමහර කිව්වා ස්ට්‍රෙස් වැඩි වුණාම කනවා කියලා හොඳට. එතකොට ඒකත් යම්කිසි අපි හුඟක් කෑම කියන එක අපි අනුමත කරන්නේ නැහැ. නමුත් Tamanට මිදෙන්න යම්කිසි ප්‍රමාණයකට. මම මේකම පොඩ්ඩක් කතා කරන්නද අපි ස්ට්‍රෙස් වෙලාවට නොකල යුතු දේවල්. ඔව්. එතකොට මෙතනදී අපි මතක් කරන දෙයක් තමයි හුඟක් වෙලාවට මං හිතනවා මං පුරුෂ පාර්ශවයේ මේකට ගාගත්තට සම්බන්ධ කරගත්තට තරහ වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ස්ට්‍රෙස් වැඩි වුණාම හිතනවා හොඳම දේ තමයි වැඩිපුර සිගරට් එකක් බිව්වහම වැඩිපුර ඇල්කොහොල් ටිකක් ගත්තාම මේ ස්ට්‍රෙස් කියන එක මැනේජ් වෙනවා කියන එක. මේක සම්පූර්ණ වැරදි අදහසක්. දැන් ඇත්තටම ඇල්කොහොල් වගේ දෙයක් ගත්තාම අපි දන්නවා ආය අපේ ශරීරයේ රසායනික මට්ටම් මේවා වෙනස් වෙනවා. එතකොට ඔන්න අපි ආය ස්ට්‍රෙස් වෙන්න පටන් ගන්නවා. එතකොට මද්යසාරයේවත් සිගරට් දුම් වැටි පානය වැඩි කිරීමවත් කියන්නේ ක්ලමත පාලනයේට හොඳ දේවල් නෙමෙයි. ඊළඟට සමහරු ඇඩික්ෂන්ස් වලට යනවා. ෆෝන් එකට ඇඩික්ට් වෙනවා. ඊළඟට ඩ්‍රග්ස් වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් වෙන්න පුළුවන්, ගේම්ස් වෙන්න පුළුවන්. ඇඩික්ෂන් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් ෆැක්ටර් එකක්. ක්ලමත කාරකයක්. ඒක නිසා කිසිම ආකාරයක ඇඩික්ෂන් එකක් ස්ට්‍රෙස් එකකට ගැලපෙන්නේ නැහැ. තව අන්තිම විදිහට මම කියනවා දැන් අපි ඇඩික්ෂන්ස් ගැන කිව්වහම බෙහෙත් වලට සමහරව ඇඩික්ට් වෙනවා. ඒ කොටසත් අපි කියන්න ඕනේ පුංචි ඔලුවක එක්කමකට හරි අපි ළඟ තියෙන බෙහෙත් හරි නැත්නම් කවුන්ටරෙන් අපිට මිලදී ගන්න පුළුවන් බෙහෙත් වලට අපි පිරිටන්, පැරසිටමෝල් මේවට යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ අපි තවත් ස්ට්‍රෙස් වෙන එක තමයි. ඉතින් මේ වගේ අපි විසින් නොකළ යුතු කාරණා කීපයකුත් මතක් කළ දිය යුතු වෙනවා. තාම හරබර තාම වැදගත් මේ කාලයට වැදගත් දේශනයක් ඒ වගේම අදහසක් අපට ලැබුණා. ඉතින් ඔබ පන්ති කාමරේ හෝ දේශන ශාලාවේ නෙවෙයි ඉන්නේ ඔබේ යාළුවෙන්ද ඉන්නේ. දයාබර ප්‍රේක්ෂක ඔබට මේ ඊටාම වටිනා සම්පතක් අපි සොයාගෙන ආවෙත් ඒකයි එතුමිය රටේ ඊටාම බැරෑරුම් රැකියාවක් අධ්‍යාපනයක් හදාරන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දරුවන්ට තමයි ශිල්පිය දෙන්නේ. ඔවුන්ගේ මනෝවිද්‍යා විෂය තමයි එතුමිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් විදිහට ඔවුන්ට ප්‍රදානය කරන්නේ. ඉතින් අපට සම්පතක් විදිහට මේ සම්පත අපි තවදුරටත් ඔබට ප්‍රදානය කරන්න කැමති තවත් ඉදිරි දිනකදී එතුමියගේ කාලය ශ්‍රමය වැය කරමින් හරිදේ ටීවී කාර්යය අපේ මේ මැදිරියට ආවා. ස්තුතිවන්ත වෙනවා ලක්ෂිකා ලියනගේ ආචාර්යතුමිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය ඔබතුමියට අපි මේ යුගයේ ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී සුවය ඒ වගේම දිගාසිරි ඔබට තව තවත් මේ වගේ සමාජීය කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හරිදේ ටීවී හෙළ සංස්කෘතිය වැඩසටහනේ අපි ඔන්න ඇයට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආවාට ස්තුතියි. ඉතාමත්ම ස්තුතියි වැඩසටහනට ආරාධනා කරාට.
මම හිතනවා අපිට යහපත් පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් වුණා කියලා. හැම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඔබේ අදහස් අපට කියන්න හරිද ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල 077 321 39 66. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් එල සංස්කෘති වැඩසටහනේ අපි සමුගන්න. ඔබට ආයුබෝවන්.